එරුවන් සරණයි. දම්ගිරි TV ඉන්ටර්නැෂනල් අපේ YouTube නාලිකාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට ධර්මයේ ඇත්ත ස්වභාවය සැබෑ යථාර්ථය ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඒ අනුව අද අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මේ වන විට YouTube වැනි සමාජ මාධ්‍යන්හි විකාශන වෙන නොයෙක් ධර්ම දේශනාවන් නිසා සමාජ ප්‍රගමණයට දියුණුවට යහපතට කෙසේ බලපානවාද කියන එක පිළිබඳ යම් විග්‍රහයක් කරන්න. ඇත්තටම අපට නිරන්තරයෙන්ම නොයෙක් ආකාරයේ විවිධ ස්වභාවයෙන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න හමු වෙනවා. මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන බොහෝ අය තමන්ගේ ජීවිතේ මොන විදිහට පරිවර්තනය කරගන්නවාද කියන එක පිළිබඳ අපි යම් සමීක්ෂණයක් කළ යුතුව තිබෙනවා. අපි හිතමු ළමයින් පාසල් අධ්‍යාපනයේ හදාන ළමයි ධර්ම ශ්‍රවණය කළාම ඒ අයගේ මනස මොන විදිහට වෙනස් වෙනවද? තරුණ අය ධර්ම ශ්‍රවණය කිරීමෙන් හෝ බණ භාවනා කිරීමෙන් ඒ අය මොන ආකාර පරිවර්තන වෙනවද? වැඩිහිටි මහලු ආදී විවිධ වයස් මට්ටමේ අය මේ ධම් දේශනාවන් අහනකොට ඒ අයගේ මනස වෙනස් වෙන ස්වභාවය සමාජ ප්‍රගමණයට ඒකාන්තයෙන් බලපානවා. විශේෂයෙන්ම සමාජයේ දියුණුවට ඒ මානසික පරිවර්තනය ඒකාන්තයෙන්ම බලපානවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන. ඒ දහම් දේශනාවන් අහනකොට අපට ගැළපෙන ධර්ම දේශනාවන් ජීවිතේට ඒකාබද්ධ කරගන්න. එහෙම නොවුනොත් ඒ දේශනාවන් නිසා මනස වෙන විදිහකට පරිවර්තනය වෙලා ඒවා යහපතට හේතු වෙන්නේ නැති ස්වභාවයක් අපි දකිනවා. අපි එහෙම කියන්න හේතුව තමයි අපේ ධර්ම ශ්‍රවණය කරන බොහෝ පින්වතුන් මේ ජීවිතේ යම් දෙයක් හොයනවා. ඇත්තටම යමක් හොයනවා. මේ මොකද්ද හොයන්නේ? අපේ අය නිවන හොයනවා. නිවන මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් මේ හොයන්නේ දන්නේ නැති දෙයක්. දන්නේ නැති දෙයක් හොයනකොට අපි හුඟා පරිස්සම් වෙන්න ඕන. කවදාකවත් දැකපු නැති දෙයක්, අත්විඳපු නැති දෙයක් අපි හොයනකොට හුඟා පරිස්සම් වෙන්න ඕන. සමහර විට අපි ඇත්තය කියලා බොරුවකට රැවටෙනවා. සමහරට සත්‍ය දැන අපි අසත්‍යයි කියලා හිතලා ඒක මග ඇරලා යනවා. ඒ නිසා අවාසනාවකට බොහෝ අයට සැබෑ සත්‍ය අහිමි වෙලා වැරදි මුලාවකටපත් වෙලා වැරදි දේවල් අනුකරණය කරමින් ජීවිතේ විහිං විනාශයටපත් වෙන දුකටපත් වෙන ස්වභාවයකටපත් වෙලා තියෙනවා. විවිධ ධර්ම දේශනාවන් YouTube වල හෝ සමාජ මාධ්‍යයන් තුල හෝ රූපවාහිනී නාලිකා තුල ඔබට අහන්න ලැබෙනවා. මේ සෑම දේශනයක්ම ඊටා අගෙයි හරිම වටිනවා බොහොම වැදගත් කියලා පිළිගන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නේ හැම දේශනයකටම කැමැති පිරිසකුත් ඉන්නවා. අකමැති පිරිසකුත් ඉන්නවා. ඕනම දේශනාවක් කරද්දී ඒක ඊටා හොඳයි. හරිම වටිනවා. බොහෝම ජීවිතේට වැදගත් වෙනවා කියලා කියන පිරිසක් ඉන්නවා. ඒ දේශනාව අහන සමහර අය කියනවා අපෝ මේක වැඩක් නැහැ. කිසිම අර්ථයක් නැහැ. තේරුමක් නැහැ. මේ ධර්මයේ නොවේ ආදි වශයෙන් ඒ ධර්මෙම විවේචනය කරන අය ඉන්නවා. ඒකෙන්ම පේනවා විවිධ මිනිස්සු තම තමන්ගේ දෘෂ්ටියට අනුව තමයි එය නිවැරදි හෝ ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටියට හසු වෙන දේ තමන් නිවැරදි කියනවා.
දෘෂ්ටියට ගැලපෙන්නේ නැති දේවල් එයා ඒ වැරදිය කියලා කියනවා. එතකොට සත්‍ය කියන්නේ තමන්ගේ දෘෂ්ටිය නෙමෙයි. තමන් හිතාගෙන ඉන්න දෘෂ්ටිය තමන් හිතන්නේ ඇත්ත කියලා. නමුත් සත්‍ය සම්පූර්ණ වෙනස් එකක්. ඒ නිසා සත්‍ය හොයනකොට හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. සත්‍ය හැමතිස්සෙම අපට පෙනෙන්නේ මහා අద్భుත දෙයක් වගේ. නැත්තම් හිතාගන්න බැරි මහා බලගතු අමුතු දෙයක් හැටියට මේ සත්‍ය පේනවා. දැන් හැමෝම සත්‍ය අවබෝධ කරන්න ඕන කියලා, නැත්තම් නිවන් දකින්න ඕන කියලා, නැත්තම් සෝවාන් ආදී මාර්ගඵල ලබන්න අරහත් ආදී ඵලවලට එන්න ඕන කියලා අමුතු විදිහකට මේ ධර්මය හොයන්න පෙළඹෙනවා. දැන් අපි මේ සත්‍ය සොයනකොට පරිස්සම් වෙන්න ඕන කියලා කියන්නේ සැබෑදී සත්‍යයේදී අපට හොයාන යනකොට ඒක අසාමාන්‍යයි කියලා හිතලා මහා ගැඹුරු අద్భుත දෙයක් කියලා හිතුවොත් මේක හමු වෙන්නේ නැහැ. මොකද සත්‍ය හොයන්න පෙළඹෙන හැමෝම සත්‍ය හොයන්න පෙළඹෙන්නේ ඇයි? මොකටද මේ මිනිස්සු සත්‍ය හොයන්නේ? ඇයි නිවන් දකින්න හොයන්නේ? ඇයි සෝවාන් වෙන්න හදන්නේ? එයා හිතන මේ ජීවිතේ දුකයි කියලා. මොකද්ද මේ දුකයි කියලා කියන්නේ? එයාට මේ ජීවිතේ සතුටක් නැහැයි කියලා හිතනවා. මේ සතුට නැහැයි කියලා හිතාගෙන දුක් විඳිනවා කියලා හිතාගෙන ඒන් නිදහස් වෙන්න ඕන කියලා එයාගේ මනස විසින්ම හදා ගන්නවා. මේ නිදහස් වෙන්න ඕන ඒ සඳහා නිවන කියලා එකක් තියෙනවා කියලා තමන් හදා ගන්නවා මනසේ ආන් එවැනි දෘෂ්ටියක්. ඒ නිසා අපි මනසේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න නැතුව මනසට වෙනම දාගන්නවා දෘෂ්ටියක්. අපි දුක් විඳිනවා. මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් නිවනක් තියෙනවා කියලා අපි යම් රාමුවක් හදා ගන්නවා. දැන් මේ රාමුවට කොටු වෙලා තමයි හැම දෙයක්ම හොයන්න බලන්නේ. ඒ වගේම අපි කියවලා තියෙන, අහලා තියෙන පොතපතින් හෝ ධර්මදේශනා තුලින් අහලා තියෙන දේශනාවල කරුණු මනසට දාගෙන ඒ රාමුව තුල කොටු වෙලා ඒක අපි හොයන්න බලනවා. ඇත්තටම මේ සත්‍ය අවබෝධ වුණාම ඒක සැබවින්ම මේ ස්වභාවයේ යථාර්ථයේ ඇත්තම ස්වභාවිකම දේ බව වැටහෙන්නේ ඊට පසුවයි. ඒ කියන්නේ සැබෑ තත්ත්වය අద్భుත දෙයක් නෙමෙයි. සාමාන්‍ය දෙයක්. හැබැයි මේක කාටවත් පිළිගන්න බෑනේ. මොකද මිනිස්සුන්ට ඕනේ විශේෂ දෙයක්. අම කිව්වොත් එහෙම සත්‍ය කියන්නේ මේ ස්වභාවය කියලා. මේ ස්වභාව ධර්මය කියලා. එකෙන් මිනිස්සුන්ට සෑහීමටපත් වෙන්න බෑ. ඒක මදි. අතට දැන් මේ අයට ඕන මේක විශේෂ වෙල් කරන පදවලින් විචිත්‍ර කරලා ගැඹුරු වචන තුලින් විචිත්‍රවත් කරලා මේක දුන්නොත් තමයි මේක පිළිගන්න කැමති වෙන්නේ. ඒ නිසා තමයි ගොඩක් අයට මේ ජීවිතේ සැබෑම නිදහස විමුක්තිය ඒ නිවන කියන එක විඳින්න බැරි වෙලා තියෙන්නේ. ඒක අතිශයින්ම ස්වභාවික දෙයක්. තව විදිහට කිව්වොත් ඒක හරි සරල දෙයක්. පහසු දෙයක් කිව්වොත් එහෙම තවත් පුදුම වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය මේක පහසුවෙන් ලේසියෙන් ගන්න කැමති නැහැ. මොකද මේක විහිං අමාරු කරගෙන තියෙනවා. හරියට අර
අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. මේක අවුලෙන් අවුලටපත් කරගෙන තියෙනවා. ඉතින් ඒ අවුලෙන් අවුලටපත් කරගත්තු නිසාම ඒක ලියා ගන්න අමාරු වෙලා තියෙනවා. නැත්තම් මේක බොහෝම නුවණින් සංයමයෙන් මේක විමසලා බැලුවොත් හරීම ලේසි ඒ සුවය අත්විඳින්න. කෙසේ හෝ අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි සමාජයේ දියුණුවට යහපතට පැවැත්මට මේ ධර්මයේ භාවිතා කරනකොට අපට තේරෙන්න ඕන යම් පුද්ගලෙක් නිවැරදි දහම තුල ඉන්නවා නම් ඒ පුද්ගලයා අසහනින් පීඩනෙන් දුකෙන් සංතාපෙන් අතෘප්තියෙන් කාලය ගත කරන කෙනෙක් නෙමෙයි. බොහෝම සතුටින් උත්සාහයෙන් වීරියෙන් සැහැල්ලුවෙන් ඒ පුද්ගලයා ජීවිතේ අත්විඳිමින් ජීවිතේ ගත කරනවා නම් ඒ පුද්ගලයා නිවැරදි විදිහට ධර්මය භාවිතා කරමින් ගමන් කරන කෙනෙක්. හැබැයි යම් කෙනෙක් ධර්මය අහලා කලකිරෙනවා නම් කලකිරලා මේ ජීවිතේ එපා වෙනවා නම් මේ ජීවිතේ දුකයි කලකිරලා මට මේ ජීවිතේ වැඩක් නැහැ මට නිවන් දකින්න ඕන කියලා හිතනවා නම් අන්න එයා වැරදි විදිහට ධර්මය අල්ලගෙන. ඒ කියන්නේ මේ ජීවිතේ දුකක් කියලා කලකිරිලා අතාරින්න ඕනේ කියලා හිතනවා කියන්නේ නිවැරදි විදිහට ධර්මය ග්‍රහණය කරගත්තා කියන එක නෙමෙයි. නිවැරදි විදිහට ධර්මයේ ග්‍රහණය කරගත්තොත් එයාට කලකිරීමක් නෙමෙයි ඇති වෙන්නේ. අවබෝධයත් සමග ජීවිතේ සතුටින් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් සුවයෙන් බොහෝම නිදහස් විදිහට මේ ජීවිතේ ගත කරන්න පුළුවන් පාරක් මාවතක් එයාට විවෘත වෙනවා. හැබැයි සම්බෝහ අයට සිද්ධ වෙලා තියෙන්නේ තරුණ ළමයිට වැඩිහිටි අයට මේ ජීවිතේ දුකයි කියලා හිතාගෙන කලකිරීමකට ලක් වෙලා මේ ජීවිතේ බොහෝම දුක් සහිතයි මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා නිවන් දකින්න ඕන කියලා හිතාගෙන එයාලා නොඑක් වෘත ක්‍රම නොඑක් අන්තගාමී ක්‍රම භාවනා ක්‍රම ආදී නොඑක් දේවල් කරමින් අර ලස්සනට මේ ජීවිතයේ සතුටින් විඳින්න තියෙන අවස්ථාව නැති කරගෙන දුක්සේ ජීවත් වෙලා මිය යනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම තරුණ වැඩිහිටියයට කියන්නේ ධර්මය සැබවින්ම සම්බන්ධ කරගත්තා නම් ඒ පුද්ගලයාගේ ජීවිතේ අපි හිතමු අධ්‍යාපනය හදාරන කෙනෙක් නම් ඒ අධ්‍යාපන ජීවිතේ බොහෝම සැහැල්ලුවෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් බොහොම වෙහෙසකාරී තත්වයකින් තොරව හරිම ආසාවෙන් එවැනි කටයුතු කරලා ඒ අධ්‍යාපන ජීවිතේ ඒ පුද්ගලයා ජය ගන්නවා. නමුත් අද වෙලා තියෙන්නේ ඒ අධ්‍යාපනය හදාරන දරුවාට සමහර ධර්ම දේශනාවන් අහන්න ලැබෙනකොට එයාට හිතෙනවා අනේ මේ අධ්‍යාපනයේ වැඩක් නැහැ, ඉගෙනගෙන වැඩක් නැහැ, මේ සියල්ලම తాවකාලිකයි, මේ ඔක්කොම අනිත්‍ය දේවල්, මේවා වැඩක් නැහැ කියලා හිතාගෙන ඒ පුද්ගලයා අධ්‍යාපනය සියල්ලම අතහැරලා මෙන්න නිවන් දකින්න ඕන කියලා නොඑක් වෘත ක්‍රමයන් අනුගමනය කරන්න, භාවනා ක්‍රම අනුගමනය කරන්න පෙළඹෙනවා. දැන් මේ විදිහට සමාජයේ බොහෝ අයට ඔහොම හිතෙන්න පටන් ගත්තොත් ඒ සමාජයේ පැවැත්මට කුමක් වෙයිද? ඒ ප්‍රගමනයේ දියුණුවට කුමක් සිද්ධ වෙයිද? ඒ කියන්නේ අධ්‍යාපනය හදාරන දරුවාට යම් පීඩනයක් අපේ විෂය නිර්දේශයන් තුළ යම් පීඩනයක් තියෙනවා. මොකද ලොකු වෙහෙසක්, ලොකු තරඟකාරීත්වයක් සමග ලොකු වෙහෙසක් ඒ දරුවට කරන්න සිද්ධ වෙනවා. මොකද විශාල ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍යයන්ගෙන් සීමිත පිරිතක් විශ්වවිද්‍යාලයට ගන්න තියෙන තරඟ විභාගයකදී මේ පුද්ගලයාට ගොඩාක් වෙහෙසෙන්න වෙනවා. ගොඩාක් පාඩම් කරන්න, ගොඩාක් ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පීඩනය, අසහනය, අතෘප්තිය අධ්‍යාපන ඒ ඉගෙනීම කරන දරුවට තියෙනකොට මේ පැත්තෙන් ධර්මයේ පැත්තෙන් යම් කෙනෙක් මේ ජීවිතේ නිස්සාරයි, අස්ථිරයි, මේ ජීවිතය අනිත්‍යයි, කිසි දෙයක් කරලා වැඩක් නැහැ ආදී වශයෙන් යම් කෙනෙක් එවැනි කාරණාවන් කියනකොට ඒ දරුවට හිතෙන්න පුළුවන් අධ්‍යාපනයේ පැත්තක දාලා ඇත්ත මේ ජීවිතේ මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා සියල්ල අතහැරලා ඒ පුද්ගලයාට හිතෙන්න පුළුවන් මේ බණ භාවනා කරලා මහාන වෙලා තවුස්දම් පුරලා ආදී වශයෙන් නිවන් දකින්න ඕන කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම අධ්‍යාපනය අතහැරලා
තවුස් දම් පුරන්න හෝ බණ භාවනා කරන්න හෝ මහාන වෙන එක එහෙම හිතන තරම් ලේසි එකක් නෙමෙයි. සමහරට ඒ පැත්තේ ඉඳන් බලනකොට ගිහි ජීවිතේ ඉඳන් බලනකොට පැවිදි ජීවිතේ ලස්සනයි වගේ පේනවා වෙන්න පුළුවන්. සමහරට පැවිදි ජීවිතේ ඉන්න අයට ගිහි ජීවිතේ දිහා බලපුවාම ඒ ජීවිතේ ලස්සනයි කියලා හිතෙන්න පුළුවන්. අර ඈත ඉඳන් දකිනකොට ලස්සනට පේනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලක්ම Tamanට ඈතට පේන මායාවක් වගේ. මේක අපි තේරුම් ගන්න ඕන බොහෝම වටිනා කාරණයක්. විශේෂයෙන්ම තරුණ වැඩිහිටි ළමා මෙන්න මේ පිරිස් මේ ධර්මය වැරදි විදිහට භාවිතා කරන්න ගිහිල්ලා හුඟක් අය ජීවිතේ අවාසනාවන්ත විදිහට ගත කරන ජීවිතේ විනාශ වෙන විදිහට දුක් සහිත වෙන විදිහට පරිවර්තන කරගත්ව අපට හමු වෙනවා. සමහර තරුණයන් පවා දිවිහානි කරගත්තු අවස්ථා අපි දන්නවා. සමහර අය ජීවිතේ කලකිරලා මානසික ආබාධයන්ටපත් වෙලා මානසික රෝහල් වල බෙහෙත් ගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ධර්මය බොහෝම පරිස්සමින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ඒ නිසා අපි කල්පනා කරනවා විශේෂයෙන්ම ළමා තරුණ වැඩිහිටි ඒ මනසේ ස්වභාවයට ගැලපෙන විදිහට ඒ දහම් කාරණා වෙනම විග්‍රහ කරලා ඒ අයගේ මනස සුවපත් වෙන විදිහට මනස ගොඩනැගෙන විදිහට දියුණු යහපත් තෘප්තිමත් සතුටුදායක මනසක් ගොඩනැගෙන විදිහට අපි ධර්මය විග්‍රහ කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන නිසා ඔබ අපිත් සමග මේ විදිහට සම්බන්ධ වෙන්න දම්ගිරි TV ඉන්ටර්නැෂනල් අපේ මේ YouTube නාලිකාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා සැබවින්ම යථාර්ථවාදී අපේ පැවැත්ම පිණිස මේ ධර්මය අන්තගාමී නොවන විදිහට ජීවිතයට ගලපාගෙන ජීවිතේ සාර්ථක කරගන්නේ කෙසේද කියන එක පිළිබඳ ක්‍රමානුකූලව පියවරින් පියවර විග්‍රහයක් කරන්න. ඒ නිසා ඔබ අපි සමග රැඳෙන්න. ඔබ හිතනවා නම් අපි මේ කරන සමාජ සත්කාරය තුලින් බොහෝ අයට යහපතක් දියුණුවක් සිද්ධ වෙනවා කියලා අපේ මේ YouTube නාලිකාව subscribe කරලා අන් අයට share කරලා මේ පණිවිඩය යවන්න. ඒක ඔබ කරන දහම් පණිවිඩයක්, ඒ වගේම හොඳ සත්කාරයක්, ඒ වගේම ඔබ අනිත් අයට දෙන දහම් ත්‍යාගයක් බවට පත් වෙනවා, ලොකු පිනක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ කරන සමාජ මෙහෙවරේ තවත් එක කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා අප සමග මේ විදිහට එකතු වෙලා අපි යම් සමාජ පරිවර්තනයක්, අපි වෙනසක් මේ සමාජයට කරමු. එතකොට අපිට පුළුවන් අනාගතයේ ලස්සන ලෝකයක්, ලස්සන රටක් අපට අත්විඳින්න. ඔබට තෙරුවන් සරණයි.